හරි දරුවනේ එහෙනම් අපි අද පන්තිය පටන් ගමු. අවසානයේදී අපි නතර කරේ ටියුට් එකේ 6 වන ප්‍රශ්නයෙන්. මෙතනදී කියලා තියෙන්නේ උපජාල පහක් නිර්මාණය කරන්න. අන්න ඒකේ පළමු දාරක ලිපිනය, අවසාන දාරක ලිපිනය, විකාශන ලිපිනය අන්න ඒ ටික ගොඩනගා ගන්න කියලා තමයි කියන්නේ. ඊට අමතරව දැන් අද අපි ඉගෙන ගන්න ඕන ජාල රූප සටහන් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඉගෙන ගන්නට අවශ්‍යයි. ජාල රූප සටහන් වලින් කරන්නේ මොකද්ද? ජාල රූප සටහන් වලින් කරන්නේ පුතේ අපේ දැන් ඔය සැලසුම දැන් හිතන්න අපි ගෙයක් හදන්න කලින් ප්ලෑන් එකක් ගන්නෝනේ. අන්න ඒ වගේ මේ පරිගණක නෙට්වර්ක් එකක් හදන්න කලින් අපි ප්ලෑන් එකක් හදනවා. ඔන්න ඔය ප්ලෑන් එක කොහොමද පරිගණක තියෙන්නේ? කොහොමද අපි ස්විච් සම්බන්ධ කරන්නේ? අන්න ඒ ටික ඔක්කොම ඔය ප්ලෑන් එකේ අන්තර්ගතයි. ඒ ටික ඔක්කොම ඔය ප්ලෑන් එකේ තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි පරිගණක ජාලයක් කම්පියුටර්ස් ටිකක් එකතු කරලා කම්පියුටර් නෙට්වර්ක් එකක් හදාගන්න කරන සැලසුමක් තමයි මේ ජාල රූප සටහන් වලින් අපි නිරූපණය කරන්නේ. දැන් ඒ සඳහා විශේෂිත සංකේත කිහිපයක් තියෙනවා. දැන්ට මෙහෙමයි යන්නේ හොඳේ. දැන්ට මේ මෙතන ඉස්කෝලවලදී ওই ජාල රූප සටහන් ගැන යනකොට ඉස්කෝලවලදී ජාල රූප සටහන් ගැන කියනකොට ඉස්කෝලවලදී ගොඩක් වෙලාවට ඕක කොටු ඇඳලා කරන්නේ සම්මත සංකේත පාවිච්චි කරන්නේ නැහැ. නමුත් දැන් ඉඳලා ඔය සම්මත සංකේත පාවිච්චි කරන්න අවසරයේදී ඒ කියන්නේ සම්මත සංකේත පාවිච්චි කරන්න කියලා කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඒක අදාළයි. ඉතින් මම සම්මත සංකේත වලින්ම කරගෙන යන්නේ. දැන්ට ඉස්කෝලේ කියලා දෙනවා නම් ක්‍රමවේදයක් ඉස්කෝලේදී ඒ විදිහට කරන්න. නමුත් මතක තියාගන්න පේපර් එකේදී සම්මත සංකේත පාවිච්චි කරන්න වෙනවා. ඒ සම්මත සංකේත පාවිච්චි කරලා ඒ වැඩ ටික කරන්නට ඕනේ. එහෙනම් අපි බලමු දැනට ජාල රූප සටහන් වලට යනකොට පුතේ මේ ටික හදාගන්න කොහොමද කියලා. පළවෙනි එක අපි බලමු දැන් පරිගණක කිහිපයක් අපිට සම්බන්ධ කිරීමට අවශ්‍යයි. පරිගණක කිහිපයක් සම්බන්ධ කිරීම සඳහා අපි පාවිච්චි කරනවා මොකක්ද උපකරණය? පරිගණක සම්බන්ධ කිරීම සඳහා පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධ කිරීම සඳහා අපි මොකක්ද පාවිච්චි කරන උපකරණය? කවුද ඉන්නේ කියන්න මෙතන? ස්විච් or hub. කොහොමදයි? ස්විච් එකක් හෝ හබ් එකක් අපි පාවිච්චි කරනවා. ඉතින් ස්විච් එකක් හෝ හබ් එකක් නිරූපණය කිරීම සඳහා මෙන්න මේ සංකේතය පාවිච්චි කරන්න. ඔන්න මේ තල දෙකක් දෙපැත්තට යන විදියට තමයි සංකේතය තියෙන්නේ. මේ තියෙන්නේ ස්විච් එකක් හෝ හබ් එකක්. දැන් ওই සංකේත ටික හරියට පිළිවෙලට ඇඳගෙන මට එවන්න ඕන. හරි දැන් මන් දින්න යන්න එපා. කියන එක අහගෙන ඉන්න. ස්විච් එක ඊළඟ එක බලමු. දැන් ස්විච් එකකින් පරිගණක සම්බන්ධ කිරීමට පුළුවන්. ඔන්න ඔය පරිගණක සම්බන්ධ කරන ස්විච් එකක් සඳහා මෙන්න මේ සංකේතය අපි භාවිතා කරන්නේ. ඒක ගැටලුවක් නෑනේ. මමත් ඔය සංකේත ටික වෙනම තියාගන්න. ඊළඟට පුතේ අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් අපිට මොකද්ද අවශ්‍ය කරන උපාංගය? අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් අපිට මොකද්ද බහුලව අපිට පාවිච්චි කරන්න වෙන උපාංගය? පරිගණකයක් එහෙම අන්තර්ජාලයට සම්බන්ධ කරන්න. Wi-Fi කියන්නේ ඒක එක කොටසක්. IPS කියලා එකක් කවුද බා? IPS කියලා එකක් නේ. ISP Internet Service Provider. හරි ෂෝක් IPS. අන්තර්ජාල සේවා සපයන්නෙක් ඉන්නවා. නමුත් අන්තර්ජාල සේවා සපයන්න හිටියට වැඩක් නැහැ. මෙන්න මේ උපකරණය නොමැතිව. මොකද්ද මේ උපකරණයට කියන නම? ඔව් මොඩම් එක අද කාලේ මොඩම් එක සම්බන්ධ වෙලා තියෙන මොකටද? රවුටරේට. ඔයාලට ඔය ඩයලොග් එකව රවුටර් නැතුව අන්තර්ජාලයට යන්න බෑනේ නේද අද?
ඉතින් රවුටර් එක මාර්ගකය නිරූපණය කරන්න මෙන්න මේ වගේ සංකේතයක. මාර්ගකය එම නැත්නම් මං හසුරුව කියලත් කියනවා මේකට. මං හසුරුව මේ කියන්නේ රවුටර් එකට. ඊළඟට තියෙනවා තව එකක් බලමු. දැන් අපේ පරිගණකත් අපි සම්බන්ධ කරන්න ඕනනේ. පරිගණක සම්බන්ධ කරනකොට අපිට පරිගණකත් මේ විදිහට ලියන්න පුළුවන්. ලැප්ටොප් පරිගණකයක් නම් ඒ අදාළ ලැප්ටොප් එකේ එක සංකේතයක් වගේ දැම්මනම් හරි. අපි ලැප්ටොප් එකකට ඉංග්‍රීසියෙන් කියන උකුළු පරිගණකයක් කියලා. ලැප්ටොප්. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකුත් තියෙනවා. ඒකත් ඔය වගේම රූප සටහන තියෙද්දට ලැප්ටොප් එකක් විතර ප්‍රමාණවත්. ඊළඟට තව එක විශේෂ එකක් තියෙනවා. ඒ තමයි මම ඔයගලන්ට සේවා දායක පරිගණක ගැන කියන්න ඇති තියරි කොටසේදී පුතේ. අන්නේ සේවා දායක පරිගණක. දැන් මේක ඉක්මනට කරගෙන යන්න ඕන. මොකද තියරි කොටසක් තියෙනවා ඔයගලන්ට තාම කවර් කරන්න. මම තියරි කොටස තාම කවර් කරේ නැහැ. ඉතින් ටිකක් තරම ප්‍රමාදයෙන් ඉන්න පිටිපස්සෙන් ඉන්නේ අපි. සේවා දායක පරිගණකය සර්වර් කම්පියුටර් තව එකක් තියෙනවා අපේ ජාලය ආරක්ෂා කිරීම සඳහා අපි තව විශේෂ සංකේතයක් පාවිච්චි කරනවා. ඒ තමයි ගිනි පවුර. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා ෆයර්වෝල් එක කියලා. දැන් මේක නම් වචනේ අහලා ඇති. ගිනි පවුර නැති වුණාට ෆයර්වෝල් එක අහලා ඇති. ෆයර්වෝල් එක අපි නිරූපණය කරන්නේ බිත්තියක් ආකාරයට. එතන ෆයර්වෝල් කියලා කිව්වට ගින්න නිරූපණය කරන්න අවශ්‍ය නැහැ. විත්තියක් ආකාරයට ඔය විදිහට කාන්ට ගඩොල් බැඳලා ඔක සටහන් කරා නම් ඇති. ඔය විදිහට විත්තියක් ආකාරයට ඔක සටහන් කරා නම් හොඳටම ප්‍රමාණවත්. හරි. ආකාරනේ තියෙන්නේ. ඉතින් මේක අපි හඳුන්වනවා ගිනි පවුර කියලා. නැත්නම් ෆයර්වෝල්. ඊළඟට තව එකක් තියෙනවා. තව ඇත්තටම කීපයක් තියෙනවා. ඊළඟට විශේෂම එකක් තමයි අපි මේක හඳුන්වනවා ධාරකය කියලා. කළු පාට ඩොට් එකක් තිබ්බනම් ඇති මේකට. ධාරකයක් කියලා කියන්නේ පුතේ දැන් ඔයගොල්ලෝ රවුටර් එකක් ගත්තාම රවුටර් එකක් ගත්තාම මෙන්න මේ රවුටර් එකේ මෙන්න මේ කොටස් ටික තියෙනවනේ. මේ ටික. ඔන්න ඕක තමයි අපි ඔය ධාරකයක් කියලා කියන්නේ. මේ කෙවෙනි තියෙන්නේ. ඔය කෙවෙනි වලට අපිට පරිගණකයක් හෝ ෆෝන් එකක් ඒ වගේ දෙයක් අපිට සවි කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මේවා තමයි අපි ධාරකයන් කියලා හඳුන්වන්නේ. මතකද මෙතන මේ කෙවෙනි මේවා අපි හඳුන්වන්නේ පෝට්ස් කියලා කෙවෙනි. මේ කෙවෙනියකට තව කියන තවත් නම තමයි මේක ධාරකයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ඉතින් ධාරකයක් කියන්නේ මොකද්ද පුතේ? පරිගණකයක් හෝ වෙනත් විද්‍යුත් උපාංගයක් සවි කිරීමට තිබෙන ස්ථානය. මොකද මේකට printer එකක් සවි කරන්න පුළුවන් network printers කියලා වෙනම තියෙනවා. ඒවා පරිගණකයට සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. ඉතින් network printer එකක් වෙනම සවි කරන්න පුළුවන් මේකට. එක්ක phone එකක් සවි කරන්නත් පුළුවන්. ඒ වගේ උපාංග තියෙනවා සවි කරන්න. එක්ක computer එකක් සවි කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා ඒක පැහැදිලි ඇති කියලා. ඉතින් ධාරකයක් අපි නිරූපණය කරන්න ඔය විදිහට කුඩා dot එකකින් කුඩා ඩොට් එකක් අපි හඳුන්වනවා ධාරකයක් කියලා. අපි ඔක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා host එකක් කියලා. host ධාරකේ host එකක් කියලා අපි ඔක හඳුන්වනවා. හරි. ඒ ආකාරයට යන්නේ. ඊළඟට අපි එනම් බලමු තව එකක් තියෙනවා. ඊළඟට අන්තර්ජාල සම්බන්ධතාවය පුතේ නිරූපණය කරන්නේ මේ ආකාරයට වලාකුලක් සටහන් කරන්න ඕන. මේ වලාකුලේ නැට්ට අවශ්‍ය නැහැ හොඳේ. ඔය නැට්ට මකලා දාන්න. නැට්ට මකලා දාන්න. දෙනවා. අන්තර්ජාලය හෝ අන්තර්ජාල සේවා සපයන්නා මේකට කැමති එකක් දාන්න පුළුවන්. ISP කියලාත් දාන්න පුළුවන්. සමහර ඉස්කෝලවල ඒකත් උගන්වනවා. ගොඩක් වෙලාට ඔය ඉන්ටර්නෙට් එක තමයි මේකෙන් කියන්නේ. ඉන්ටර්නෙට් එක ඔහොමත් නෙමෙයි තියෙන්නේ ඇත්තටම. ඒක නිකන් අර අකුණක් වගේ ගහන්න ඕන. ඔන්න ඔයගේ තියෙන. ඔන්න ඔයගේ ඔක. ඉතින් මම හිතන්නේ මේක නම් කරන්න අවශ්‍ය නැහැ. රයිට් එහෙනම් ওই ටික තමයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම. එහෙනම් ජාල රූප සටහන් කියලා දාගෙන පුතේ ජාල රූප සටහන් සඳහා ඔය භාවිතා වන සම්මත සංකේත ටික ලියා ගන්න පුළුවන්. රයිට් ඔකට අග්ගාලා ලියා ගන්න. ඔකට අග්ගාලා ලියාගෙන මට ඔක හරියට ඇන්දද කියලා බලන්න ෆොටෝ එකක් ගහලා එවන්න ඕන. මතක තියාගන්න මෙතනින් ඉවර කරන්න එපා. තව රූප සටහන් දෙකක් වගේ එන්න තියෙනවා. මම ඒ ටික කියන්නම් ඔයගලන්ට. තව පොඩි දෙකක් එන්න තියෙනවා. මම ඒක කියන්නම්. දැනට ওই දෙක ওই ටික අඳ ගන්න. අඳගෙන මට ෆොටෝ එකක් ගහලා එවන්න. හරි. එහෙනම් තව රූප සටහන් දෙකක් තියෙනවා. ඒ දෙකත් බලාගමු බලමු. තව පොඩ්ඩයි මේ බොහොම සරල රූප සටහන් දෙකක් තියෙන. ඉරි කැලි දෙකක් තියෙන. මෙතන මේ ඉරක් තියෙනවා. මේක අපි ගන්න පුතේ රැහන් සහිත සම්බන්ධතාවයක්. දැන් උගලන් මතකද අපි ඉගෙන ගත්ත පුතේ තියරි පාඩමේදී රැහන් රහිත සම්බන්ධතා රැහන් සහිත සම්බන්ධතා ගැන. අන්න ඒ වගේ එකක්. එම නැත්නම් අපි කියනවා නියමු මාධ්‍යයක් කියලා. සම්බන්ධතාවය අපි කියනවා මේක නියමු මාධ්‍යයක්. ඊළඟට තව එකක් තියෙනවා. ඒ තමයි තව එකක් තියෙනවා. ඒක කඩීරි වලින් යන්නේ.
මේ කඩේරි වලින් දාන්න ඕන. කඩිරි වලින් සම්බන්ධ කරන්න දාන්න පුතේ රැහන් රහිත සම්බන්ධතා. ඒ කියන්නේ ඔය Wi-Fi එකක් වගේ ඒ වගේ දේවල් නිරූපණය කරනවා නම් රැහන් රහිත සම්බන්ධතා තමයි ඔය කඩේරි වලින් අපි නිරූපණය කරන්නේ. රැහන් රහිත සම්බන්ධතාවය මේවා අපි හඳුන්වනවා නියම නොවන මාධ්‍ය. ඔය දෙකත් ලියා ගන්න. ලියාගෙන ඉන්නම ආයේ ෆොටෝ එකක් ගාලා එවන්න ඕන ඉවරයි කියලා කියන්නකො මට ඒ ඇති. ඔය ටිකත් ඇඳ ගන්න. ඇඳලා ඉවරනාම ඉවරයි කියලා කියන්න. හරි දරුවනේ එහෙනම් මේ ප්‍රශ්නේ ඉක්මනට ලියා ගන්න. පහත සඳහන් IP ලිපින සඳහා NID DBA subnet masks ගණනය කර අදාළ ජාල රූප සටහන් නිර්මාණය කරන්න. අපි මුලින්ම ඔක බලමු. නම් පළවෙනි එක මේක මම කියන්නම් උපජාල කීයකටද වෙන් කරන්න ඕනයි කියලා. උපජාල දෙකකට උපජාල දෙකකට වෙන් කරන්න. දැන් ඔයගොල්ලෝ තාම ජාල රූප සටහන් හොයාගන්න බෑ මේ ලිපිණයට. නමුත් මේක උපජාල දෙකකට වෙන් කරාට පස්සේ NID DBA subnet mask හොයාගන්න පුළුවන් නේද පුතේ? අර වගුව ගහලා. මට අන්න ඒ NID DBA subnet mask ටික හොයලා දෙන්න. මම ඊට පස්සේ ඔයගොල්ලන්ට ජාල රූප සටහන අඳින විදිහ කියලා දෙන්න. පැහැදිලිනේ වැඩි? මෙන්න මේ ලිපිණයට NID එකයි DBA එකයි subnet mask එකයි අන්න ඒ ටික හොයන්න. මුලින්ම වගුවක් ගහලා හොයන්න. වගුව මතකයිනේ නේද? NID DBA ටික දාලා වගුවක් ගහලා මට අන්නේ වගුව එවන්න. මම එතනින් යාට ඔයගලන්ට කියලා දෙන්න. පැහැදිලි කරන්න ඕන එක ගැටලුවක් නැහැ නේද පුතේ? රයිට් එහෙනම් කරමු බලන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. තාම එක්කෙනෙක්ගේ පොඩි කේස් එකක් තියෙනවා. දැන් උත්තරේ වන්න බා පුතේ. කට්ටිය වැඩ කරලා තියෙනවා. නමුත් එක පොඩි කේස් එකක් තියෙනවා. මම ඒකින්ද මේක අපි බලමු. දැන් මේ දීලා තියෙන තොරතුරු අනුව මේක උපජාල වලට වෙන් කරලා නැහනේ. ඉතින් අපිට ගාන හදාගන්න පුළුවන්. ගාන හදාගන්න පුළුවන්. මම හැකියක්මනින් ගාන හදනවා. මොකද අපි මේවා සෑහෙන ප්‍රමාණයක් කරන්නේ නේද? දැන් ඇති වෙන්නම කරලා තියෙන්නේ මේ ටික. අයි කරේ නැහැ කියන්නත් බෑ කාටවත්. මෙතන පිට වටයිනේ තියෙන්නේ. එතකොට උපජාල දෙකකට වෙන් කරන්න කියලා අනි කියන්නේ.
එකක් ගත්තා නම් හොඳටම ඇති. උපජාල දෙකක් කියපුවම මෙතනින් දෙකක් ගන්න එපා. මම හැමතිස්සෙම කියලා තිනවා දෙකේ බල උපයෝගී කරගන්න කියලා පුතේ. දෙකේ බිඳුවේ බලය 1යි, දෙකේ එකේ බලය 2යි. උපජාල 2යි අවශ්‍ය කරන්නේ. එතකොට එක පිටුවක් වෙන් කරා නම් හොඳටම ප්‍රමාණවත්. ඔය තාමත් ඒක පටලවගෙන ඒකයි වෙලා තියෙන්නේ. ඉතුරු බිඳු ටික හරි. දැන් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ වැඩි වෙන වගේ පමණයි. දැන් මෙතන උපජාල ආවරණයත් හොයන්න කියලා තියෙනවනේ. එතකොට උපජාල ආවරණය අපි මුලින්ම බලමු. උපජාල ආවරණය සමානයි මේ ආකාරයෙන් ඉන්නේ 255 255 255 128යි අල ඉරක් 27. ඒකත් දාන්න ඕන පුතේ මතක ඇතුවේ ඒකත් දාන්න. CIDR අගය දාන්න ඕන. මෙතන දැන් සෝරි 24 නෙමේ 25 නේද? 24යි 25යි නේ එකක් නේ එකතු වෙන්නේ. ඒකට අල ඉරක් 25. එකක් තියාගන්න අල ඉරක් 25. තිබ්බේ නැත්තම් කේස්. එතකොට උපජාල ආවරණය හරි. උපජාල ආවරණය හොයාගන්න ඕන. ඒක ගැටලුවක් නැහැ නේ. ඒක හොයාගත්ත විදිය නේද? එතනත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න ඉතින්. උපජාල ආවරණය. දැන් ඊළඟට අපිට පුළුවන් පුතේ වැඩි වෙන අගය හොයාගන්න. වැඩි වෙන අගයෙන් තමයි ඉතිරි ගේම් එක යන්න ඕන. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා බිංදු. 2 7 බලය ඍණ 1. ඔක තමයි වැඩි වෙන අගය වෙන්නේ. එතකොට 2 7 බලය කියන්නේ 128යි. 128න් එකක් අඩු කරපුවාම 127යි. වැඩි වෙන අගය. පැහැදිලි නේද? වැඩි වෙන අගය හොයාගත්තට පස්සේ ඉතුරු ටික තාමත් පහසුවෙන් අපිට හදා ගන්න පුළුවන්. දැන් වගුව ගහන්නයි තියෙන්නේ බලමු. උපජාලය NID TBA උපජාල ආවරණය. එහෙනම් බලමු. පළමු උපජාලයේදී මම ඔයගොල්ලන්ට කියවනේ පළමු ලිපිනේ පාවිච්චි කරන්න. ඒකට පළමු ලිපිනේනේ 192යි 168යි 1යි බිංදුව. ඒක අවුලක් නැහැනේ. එකේ ඒවා ගන්න දැන් 25 කියලා සෙට් කරගන්න ඕන. DBA එක එන්නේ කොහොමද පුතේ? මේ බිංදුවට 127ක් එකතු වෙනවා. ඒකට 192යි 168යි 1යි 127යි. අල ඉරක් 25. උපජාල ආවරණය ඉන්නේ 255යි 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 128 අල ඉරක් 25. අන්න ඔය ආකාරයෙන් ඔයක සටහන් වෙන්න ඕන. උපජාල ආවරණයත් වගුවේ සටහන් කරන්න. දෙවන උපජාලය එතකොට 192 168 1යි 128න් ආරම්භ වෙන්නේ. ඕකට 127ක් දාපුවම අපිට ලැබෙනවා 192යි 168යි 1යි 255යි. හරිනේ නේද? මේ උපජාල ආවරණයමයි එන්නේ. ඉතින් ඕක ඔන්න ඔය විදිහට හදා ගන්න ඕන. උතන්ට එනකම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මගේ. හරි පුතේ. මෙතන එනකම් කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඊළඟ ටික බලමු. චාමිකරත් ගියා. මොකද දන්නේ කේස් එක නේද? හරි ඊළඟ කේස් එක බලමු.
දැන් ජාල රූප සටහනක් ඇඳ ගන්න ඕන. මාර්යාව. ජාල රූප සටහනක් ඇඳ ගන්න අයවන මෙතනදී. දැන් බලමු ජාල රූප සටහනක් ඇඳ ගන්නේ කොහොමද කියලා එහෙනම්. මෙතන නිකන් කට්ටියට පැහැදිලි නේද දරුවනේ? මෙතන නිකන් ගැටලුවක් නැහැ නේ. හරි. Wi-Fi අවුල ඔය ඒකට. හරි. මෙතන නිකන් ප්‍රශ්න මොනවද තියෙනවද පුතේ? මේක හදාගත්ත ආකාරය පිළිබඳ ප්‍රශ්න මොනවද තියෙනවද? ටක් ගාලා කියන්න. අවුලක් නැහැ? අවුලක් නැහැ. හරි. එහෙනම් අපි ජාල රූප සටහන ඇඳගමු. දැන් ජාල රූප සටහන ඇඳ ගන්නකොට පුතේ මම ඔයගලන්ට කිව්වා නේද? එක දැන් මෙතනදී මේක මතක තියාගන්න ඕන. එක උපජාලයක් සඳහා අපි එක ස්විච් එකක් වෙන් කර ගන්නවා. එක උපජාලයක් සඳහා එක ස්විච් එකක් වෙන් කර ගන්නවා. අන්න ඔය විදිහේ තමයි ජාල රූප සටහන ඇඳ ගන්න ඕනේ. එහෙනම් බලමු සංකේත ටික පාවිච්චි කරලා ජාල රූප සටහන මේකට ඇඳගන්නේ කොහොමද කියලා. එතකොට මම ඔයගලන්ට කිව්වේ එක උපජාලයක් සඳහා එක ස්විච් එකක් භාවිතා කරනවායි කියලා. එතකොට පුතේ මෙතනදී එක ස්විච් එකකින් නිරූපණය කරන්නේ මොකද්ද? මෙතන තියෙන එක උපජාලයක්. ඒක පැහැදිලිනේ. එතකොට මෙතනින් අපිට සම්බන්ධ දැන් පරිගණක ගැන කියලා නෑ මේකෙදි. ඒකින්ද අර පරිගණක සම්බන්ධ කිරීම සඳහා මොනවාද තියෙන්නේ? ධාරක. අපිට උතන ධාරක දාගන්න පුළුවන්. ධාරක කීපයක් සටහන් කරගන්න පුළුවන් මෙතන. ධාරක කීපයක් සටහන් කරන්න පුළුවන්. එතකොට හරි වැඩේ. අන්න ඔයගේ ධාරක ගොඩාක් අවශ්‍ය නැහැ. දෙක තුනක් තිබ්බනම් ඇති. ඕක අනිත් පැත්තටත් ඕනනම් හයි කරන්න පුළුවන් අපිට. අනිත් පැත්තටත් ධාරක ටිකක් ඔය වගේ හයි කරන්න පුළුවන්. අන්න ඔයගේ ධාරක ටිකක් අපිට සෙට් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට මේ තියෙන පළමු උපජාලය මෙන්න මේ උපජාලය පළමු උපජාලය කියලා කියන්න මෙතන ඔයගොල්ලෝ නම් කරගන්න. මොකද ඉස්කෝලේදී ඒකත් බලාපොරොත්තු වෙනවා. මෙතන මේක නම් කරන්න මේ තියෙන්නේ ස්විච් එක කියලා. ස්විච් එක මේක නම් කරන්න. ඊළඟට දැන් මේ තියෙන්නේ අපේ පළමු උපජාලය. ඉතින් මෙතන අපිට සටහන් කරන්න පුළුවන් පළමු උපජාලය කියලා දාලා ඒකේ අපි හෙව්වා නේද NID DBA අන්න ඒ ටික සටහන් කරන්න. සෑම උපජාලයකම NID එකයි DBA එකයි සබ්නෙට් මාස්ක් එකයි උඩින් සටහන් කරන්න. ඒක සුදුසුයි. එතකොට ඒකේ NID එක මොකද්ද? ඊළඟ DBA එක සටහන් කරන්න. NID DBA කියන මොනවාද? පළමු ලිපින සහ අවසාන ලිපින. හරි. උපජාල ආවරණයක් තිබ්බොත් හොඳයි නැත්නම් දැන් මේ ටික විතරක් තිබ්බම ප්‍රමාණවත්. හරි. ඔතනට එනකන් ගැටලුවක් නැහැ නේද? එක්කෙනෙක් කියනවා කැඩි කැඩි ඇහෙන්නේ පේන්නේ නැහැ කියලා. මොකද තත්ත්වයේ පුතේ අනික් ළමයින්ගේ කැඩි කැඩිද ඇහෙන්නේ ඔයගලන්ට? නෑ කැඩි කැඩි නෙමෙයි ඇහෙන්නේ. හරි චාමිකර එහෙනම් අයින් වෙලා ජොයින් වෙන්න. අයින් වෙලා ජොයින් වෙන්න. චාමිකර.
දැන් උපජාල දෙකක් තියෙනවානේ පුතේ. දෙවන උපජාලයටත් ওই වගේම ස්විච් එකක් තමයි අවශ්‍ය වෙන්නේ අපිට. දෙවන උපජාලයටත් ওই වගේම ස්විච් එකක් අවශ්‍ය වෙනවා. එතකොට ඒකෙත් අර වගේම NID DBA ටික සටහන් කරන්න ඕන. එතන හැබැයි තියෙන්න ඕන දැන් පළමු උපජාලය කියලා නෙමෙයි දෙවන උපජාලය කියලා. දෙවන උපජාලය කියලා තමයි මේක වෙන් වෙන්න ඕන. එතකොට ඒකෙත් NID DBA ටිකත් ඒ වගේම හදා ගන්න වෙනවා අපිට. එකසි 92යි 168යි 128 ඒකට DBA එක වෙන්නේ 192 168 1.255. ඔන්න ඔය විදිහට NID DBA ටික සටහන් කරන්න පුළුවන්. දැන් මේ උපජාල දෙක එක ජාලයකින් වෙන් වෙච්ච දෙකක්. වෙන වෙනම ස්විච් දෙකක් නෙවෙයි. එකකින් වෙන් වෙච්ච කොටස් දෙකක්. එතකොට කොහොමද අපි ඔක සම්බන්ධ කරන්නේ පුතේ? ඒකට අපිට තව ස්විච් එකක් දාගන්න වෙනවා. ඒකට අපිට තව ස්විච් එකක් දාගන්න වෙනවා. තව ස්විච් එකක් හෝ මාර්ගකයක් දාගන්න පුළුවන් අපිට. මේක මේ රවුටර් එකක් දාගන්නත් පුළුවන් මෙතනට. තව ස්විච් එකක් දාගන්න පුළුවන්. අපි ඔන්න ඕක හඳුන්වනවා පුතේ අභ්‍යන්තර ස්විචය හෝ අභ්‍යන්තර මාර්ගකය කියලා. අභ්‍යන්තර ස්විචය. අභ්‍යන්තර ස්විචය මොනවා සඳහාද භාවිතා කරන්නේ පුතේ? මෙන්න මේ උපජාලයක තිබෙන ස්විච් ටික සම්බන්ධ කිරීම සඳහා තමයි අපි අභ්‍යන්තර ස්විච් එකක් පාවිච්චි කරන්නේ. එතකොට මේ ධාරකයකට සම්බන්ධ කරලා ඔක් ගන්න පුළුවන්. ආකාරයෙන් තමයි ඔක තියෙන්නේ. මේකත් එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහේ තමයි ඔක ජාල රූප සටහන හැදෙන්නේ. මතක තියාගන්න උපජාල දෙක සම්බන්ධ වෙන්න ඕන තවත් ස්විච් එකකට හෝ රවුටර් එකකට. ඔය උපජාල සම්බන්ධ කරන ස්විච් එක හෝ රවුටර් එක අපි හඳුන්වනවා ස්විච් එකක් නම් අභ්‍යන්තර ස්විච් එක කියලා හඳුන්වනවා. රවුටර් එකක් නම් අභ්‍යන්තර මාර්ගකය කියලා හඳුන්වනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඕක සම්බන්ධ වෙන්න ඕන. මේ තියෙන පුතේ ජාල රූප සටහනක්. මේ තියෙන ජාල රූප සටහනක්. ඉතින් ඕක ඇඳ ගන්න පුළුවන්. ඕක ඇඳලා ඉවරුනාට පස්සේ මට එවන්න හරිද කියලා බලන්න පුතේ. රූප සටහන හරියට නම් කරන්න ඕන උපකරණ ටිකක් නම් කරන්න. ඉතින් ඕකේ මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. දැන් උපජාල හතරකට වෙන් කරොත් ඔය වගේ වෙන වෙනම ස්විච් හතරක් මේ එක අභ්‍යන්තර ස්විච් එකකට සම්බන්ධ කරලා අපි හදා ගන්න ඕන එක. පැහැදිලිද වැඩි? ගැටලුවක් තියෙනවද මේ සම්බන්ධව? ගැටලුවක් තියෙනවද මේ සම්බන්ධව? නෑ. පැහැදිලි මදි. right ගැටලුවක් නෑ. හරි මේක ටක් ගාලා ඇඳ ගන්න පුළුවන්. ඒක තමයි දරුවෝ කියන්නේ අයින් වෙලා ජොයින් වුණා නම් හරි. චාමිකර. මෙතනදී එක උපජාලයක් සඳහා එක ස්විච් එකක් වෙන් කරගන්න. ධාරක කියන්නේ මම ඔයගලන්ට කලින්ම කිව්වනේ මොකද්ද කියලා. අර පෝට් එකක් එහෙම නැත්නම් මේ රවුටර් එක මෙන්න මේ සම්බන්ධ කරන්න ෆෝන් එක සම්බන්ධ කරන්න තියෙන මෙන්න මේ කෙවෙනි තමයි අපි හඳුන්වන්නේ ධාරකයක් කියලා. එතකොට ධාරකයක් කියන්නේ මේ ඩොට් එකක් තියෙන. ඉතින් ওই ඩොට් එකට සම්බන්ධ කරලා මම දැන් උපජාල තියෙනවා දෙකක්. ওই දෙක අභ්‍යන්තර ස්විච් එකට සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් අපි තව එකක් බලමු. දැන් මේක තනියම හැමෝටම කරන්න හැකියාවක් තියෙන්න ඕන. ඊළඟ එක බලමු. මේක පුතේ උපජාල වැඩි ඕනේ නැහැ. තුනකට වෙන් කරන්න ජාල රූප සටහන ඒ ටික ඔක්කොම ඕන.
ඉක්මන් කරන්න බල. උපජාල 3කට වෙන් කරන්නයි තියෙන්නේ. ඉක්මන් කර. බලන්න මම මේක උපජාල 3කට වෙන් කරන්න කියන්නේ. ඒකට අපි උපජාල ආවරණ හොයාගමු. උපජාල 3කට වෙන් කරන්න කියලායි කියන්නේ. එතකොට දෙකේ බලය අපිට ගන්න වෙනවා. දෙකේ බලය 4යිනේ. 4 තමයි ආසන්නව ගානකට තියෙන්නේ 3ට. ඒ දේවා හොයන විදිය මම කියලා දීලා තියෙනවා. ඒක ගැටලුවක් වෙන්න විදියක් නැහැ. ඔන්න ආකාරයෙන්නේ අපිට ඕකෙන් උපජාල ආවරණය හොයාගන්න පුළුවන් නේද? උපජාල ආවරණය ඉන්නේ 1 2 4 8 16 32යි 64යි 128යි. එතකොට 192 ඉන්නේ උපජාල ආවරණය. උපජාල ආවරණය සමානයි 255 255 255 192යි. හැල ඉරක් එතකොට 24 25 26 26ක් එනවා එකේ ඒවා. දැන්නමත් 24ක් තියෙනවනේ. ඒකට 25 26 දෙකක් එකතු කරපුවාම 26යිනේ පුතේ. දැන් ඔය ඉතින් සිම්පල් කේස් තියෙන්නේ. උපජාල ආවරණය අපි හොයාගත්තා. ඕක පැහැදිලිනේ. ඊළඟට අපිට හොයාගන්න පුළුවන් වැඩි වෙන අගය. එක 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එතකොට වැඩි වෙන අගය හොයන්නේ 2 6 බලය ඍණ 1. දෙකේ 6 බලය කියන්නේ 64යි 64න් එකක් අඩු කරපුවාම 63යි. බලන්න වැඩි වෙන අගය ඔන්න ආකාරයෙන් එන්නේ. යට තුන මම හිතනවා ඔක උතන්ට යනකම් පැහැදිලි ඇති කියලා. වැඩි වෙන අගය හොයාගත්තා කියන්නේ ඊටු ටික සිම්පල් අපිට කරගන්න පුළුවන්. කලින් වගේම වකුවක් ගහ ගන්නවා. එතන EBA පළමු උපජාලය ඊළඟට ඒකට 63ක් එකතු කරන්නයි තියෙන්නේ. සබ්නෙම් මාස්ක් එක අවුලක් නැහැනේ. දැන් ඔය වගේ තව එකක් කරනවා දෙවන උපජාලය.
දෙවන උපජාලයේදී පටන් ගන්න 64න් 64ට 63ක් එකතු කරන්නයි තියෙන්නේ. එතකොට අපි ලැබෙන 127යි. ඊළඟට තෙවන උපජාලය අවසාන උපජාලය කිසි 28යි. එකසි 28ට 63ක් එකතු කරපුවාම දැන් එහෙනම් බලමු කොහොමද එන්නේ කියලා. 191 ලැබෙන්න ඕන. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔක එන්නේ. ඉතින් ඔතනට කම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මගෙන් අහන්න පුළුවන්. දැන් අපි එහෙනම් බලමු ජාල රූප සටහන අඳින්නේ කොහොමද කියලා. ජාල රූප සටහන අඳින්න පුතේ මුලින්ම ස්විච් තුනක් තියෙනවානේ. පළමු උපජාලය, දෙවන උපජාලය, තෙවන උපජාලය කියලා. ඉතින් ඔය එක උපජාල වලට අපි ස්විච් වෙන් කරගන්න ඕන. ධාරක ටිකක් දාගන්න ඕන. හරි. දැන් මේ තියෙන අපේ පළවෙනි ස්විච් එක. ඒක පැහැදිලිනේ. ඊට පස්සේ අවධානයෙන් අහගෙන ඉන්න. ස්විච් එක. ඒකට අර NID DBA ටිකක් සටහන් කරන්න අවශ්‍යයි. දැන්ට මම මෙතන එක සටහන් කරන්නේ මොකද මේකේ තේරුම් කරන්න දේවල් ටිකක් ඔයගලන් තියෙන හින්දා. දැන් දෙවෙනි ස්විච් එකත් ඔය වගේම සටහන් කරගත්තා. තුන්වෙනි ස්විච් එකත් ඔය වගේම සටහන් කරගත්තා. දැන් ඔය ස්විච් තුනම එකිනෙකට සම්බන්ධ කරගන්න ඕන අපි. සම්බන්ධ කිරීම සඳහා පුතේ අපි පාවිච්චි කරනවා මොකද්ද? අභ්‍යන්තර ස්විචය. අභ්‍යන්තර ස්විචයේ NID DBA ඒවා මුකුත් නැහැ. අභ්‍යන්තර ස්විචය. ඊළඟට මොකද කරන්නේ? මේ ඔක්කොම ගිහිල්ලා සම්බන්ධ කරනවා අභ්‍යන්තර ස්විචයට. අන්න ආකාරයට. මේකත් එහෙමයි. අවසාන එකත් මෙතනින් සම්බන්ධ වෙන්නේ. ඔන්න ඔය ආකාරයට අවක එන්න ඕන. අතන අර NID DBA ටික උඩින් සටහන් වෙන්න ඕන හැම ස්විච් එකකටම හැම උපජාලයකටම. පැහැදිලි නේද දරුවනේ? උතන නිකන් ගැටලුවක් මොන හරි තියෙනවද පුතේ? හරි. මට මෙතන නිකන් කියන්න මොන හරි ප්‍රශ්න මොන හරි තියෙනවද කියලා දරුවනේ?
ඉක්මනට කියන්න මෙතනට එනකම් ප්‍රශ්න මොනවද තියෙනවද? ප්‍රශ්න මොකුත් නැහැ. චාමිකර කොම තත්වයේ ගැටලුවක් නැද්ද පුතේ? උපචාර 3යි නම් 3යි අපි සටහන් කරන්නේ. හරි එහෙනම් ඔක හදාගන්න පුළුවන්. right. හරි දරුවනේ එහෙනම් ඊළඟ කොටස දෙස අවධානය යොමු කරමු අපි. උතන්ට ප්‍රශ්න නැහැ නේද? හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක මම මෙතනින් ඉවර කරනවා. right. ප්‍රශ්න පිළිපින් සඳහා ජාල රූප සටහනක් නිර්මාණය කරන්න කියලා තියෙනවා. ජාල රූප සටහනක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතනදී බලා ගන්න හරි. සෑම උපජාලයක් සඳහාම නේද? යකටම අන්තර්ජාලයට සෑම උපජාලයක්ම අන්තර්ජාලයට සම්බන්ධ වේ. විනාඩිය දෙන්න. ඔව්. හරි ඔක් කරන්න ඔබ. අන්තර්ජාලයට සම්බන්ධ වෙනයි කියලා තියෙන්නේ. ඔක උත්සාහ දරන්න. රූප සටහන් නිර්මාණය කරන්නකෝ. දැන් මේකේ මේ ගාන හැමෝගෙම වගේ හරි පුතේ. ගාන හදලා තියෙන විදිය නමුත් රූප සටහන් තමයි ගැටලුවක් තියෙන්නේ. ලස්සනට රූප සටහන් ටික නෑදලා තියෙනවා නමුත් කේස් එකක් තියෙනවා. මේකේ NID DBA ටික හොයාගත්තා. ඊළඟට කලින් වගේමයි රූප සටහන් ටික ඇඳගත්තා. දැන් මෙතන දෙකයිනේ තියෙන්නේ. පළමු උපජාලයට දෙවන උපජාලයට ඒ ටික හදාගත්තා. දැන් මේක කියනවනේ අන්තර්ජාලයට සම්බන්ධ වෙනවයි කියලා පුතේ. අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් අපිට මොකද්ද ගන්න වෙන්නේ?
අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ මේ උපකරණේ නැතුව. මොකද්ද පුතේ අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා අපි පාවිච්චි කරන උපාංගය ප්‍රධාන වශයෙන්? කාටද උත්තර දෙන්න පුළුවන්? මොඩම් එක අද කාලේ පාවිච්චි කරන්නේ මොකද්ද? අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. ඔය ඩයලොග් වලට ගිහිල්ලා මොකද යන්නේ? Wi-Fi කියලා කියන්න එපා. Wi-Fi කියන්නේ එක කොටසක් විතරයි. රවුටර් එක මාර්ගකේ අපි ගන්න රවුටර් රවුටර් එක ගන්නවා. ඉතින් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්න රවුටර් එක අපි ගන්න ඕන. ඉතින් මාර්ගකේ ගන්නවා. ඉතින් මෙතනින් ඒක අරගෙන දැන් මේ තියෙන පුතේ අපි මේක හඳුන්වනවා බාහිර මාර්ගකේ කියලා. මේ අපි නම දාගමු. මේක අපි හඳුන්වනවා බාහිර මාර්ගකේ එහෙම නැත්නම් external router. බාහිර මාර්ගකෙන් තමයි මේක අන්තර්ජාලයට යන්නේ. කොහොම අන්තර්ජාලය? අන්තර්ජාලය තියෙනවා අන්තර්ජාලය. එතකොට දැන් මොකද වෙන්නේ අන්තිමට මෙන්න මේ අපේ අභ්‍යන්තර ස්විච් එකයි බාහිර මාර්ගකයි සම්බන්ධ වෙන්න ඕන නැත්නම් බෑනේ. අන්තර්ජාලයට යන්න නම් ඊළඟට පුතේ මේ අභ්‍යන්තර ස්විච් එකයි බාහිර මාර්ගකය අතර පිහිටි කොටස අපි හඳුන්වනවා අපි මෙතන බාහිර මාර්ගකයයි අභ්‍යන්තර ස්විච් එකයි අතර තියෙන මෙන්න මේ කොටස අපි හඳුන්වනවා යුද මුක්ත කලාපය demilitarized zone. යුද මුක්ත කලාපය නො ආකාරයට එන්න නෝක මේක හැමතිස්සෙම මේ යුද මුක්ත කලාපය කියලා නම් කරන්න ඕනේ. අද දැන් පළවෙනි අඳින එකනේ පුතේ. ඒකින්ද මේක ලියා ගන්න පුළුවන්. යුද මුක්ත කලාපය කියන්නේ මොකද්ද? අභ්‍යන්තර මාර්ගකයයි බාහිර මාර්ගකයයි අතර තියෙන කොටස තමයි යුද මුක්ත කලාපය වෙන්නේ. මේකට දැන් ෆයර්වෝල් එකක් දැම්මයි කියලා වරදක් නැහැ. මේකට අක්ගල් කරන්නකෝ බලන්න. මේකට අක්ගල් ඇඳගන්න. ඉක්මනට ඇඳගන්න. ගොඩක් වෙලා ගන්න එපා. කටියට මෙතනට නිකන් ගැටලුවක් නැහැ නේ මේක ඇඳගත්තන් නේද? අපි එමුණුත් ආය හම්බෙන්නේ කවදද පුතේ? සෙනසුරාදා රාත්‍රී 7 සිට 9 දක්වා අපි හම්බ වෙනවා. ඊට පස්සේ ආයි ඉරිදා අපි හම්බ වෙනවා දැනට 2 ඉඳන් 4 වෙනකම්. මම ඒක දෙක ආය කරන්න උත්සාහයක් දරන්නම් ළමයි එක පොඩක් කතා කරලා. එහෙනම් මොකද ඒගොල්ලන්ගේ පන්ති හෙට තියෙනවා. ඔව්. ඒගොල්ලන්ගේ පන්ති හෙට තියෙනවා 4 6 පන්තිය. ඉතින් 4 6 පන්තිය මම වෙන දවසකට දැම්මොත් හරි. ඉතින් හෙට ඒගොල්ලන්ගේ පොඩ්ඩක් එක මං අහන්න ඕන. හරි. එහෙනම් මෙතනකම් නතර මෙතනින් අපි මේ නතර කරමු අදට. මට කියන්න බලන්න පුතේ අවසන් වතාවට අහන්නේ මෙතනට එනකම් මොන හරි ගැටලුවක් තියෙනවාද? ඔව් නම් ඔව් නැත්තම් නැහැ. ඉක්මනට කියන්න බලන්න. ගැටලුවක් නැහැ. චාමිකර රෝෂිනී ගැටලුවක් මොනවද තියෙනවද මෙතනින්? නැහැ. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පුතේ අපි සෙනසුරාදා ඊළඟ කොටස බලමු. ඔබ සමු සුබ රාත්‍රියක්. ආයුබෝවන්.